සම්මා සම්බුදු සරණයි පින්වන්ත හැම දිනාටම. අදත් හැමෝම ඒක රාශි වෙලා ඉන්නේ අපේ ජයමග ධර්ම දේශනාව සමග කටයුතු කරන්නට ධර්මයේ තුල තියෙන ධර්ම කාරණා ජීවිතයට එකතු කරගෙන මේ ජීවිතය සාර්ථක කරගන්න සසර ජීවිතය සුවපත් කරගන්න උතුම් නිවනින් සැනසෙනවා කියන අදිෂ්ඨානය ප්‍රාර්ථනාව ඇති කරගෙන තමයි අද දවසේත් ධර්ම දේශනාව සමග ඒක රාශි වෙලා ඉන්නේ. එතකොට අද බදාත දවස අද අපි කතා කරන්නේ අපිට ලැබිලා තියෙන උරුමයන් පිළිබඳව. ඉතින් බොහෝ දේවල් කතා කරා. අපේ සංඝරාජ මහා උත්තමයන්න් වහන්සේ පිළිබඳව අපි එහෙම කතා කරන්න ඕනේ. ඒ වගේම අපිට ලැබිලා තියෙන අපිට ලැබිච්ච අනුබුදු හිමියන් වහන්සේ විදිහට අපි සලකන මහින්දාගමනයෙන් අපිට ලැබිච්ච බොහෝ දේවල් පිළිබඳව ඒ වගේම අපේ ස්තූප විහාර ආදිය පිළිබඳවත් අපි සාකච්ඡා කරනවා. සැරෙන් සැරේ අටම ස්ථානයන් පිළිබඳව මම කතා කරමු කියලා. ඒ විතරන්නේ විශේෂයෙන්ම අපිට ලැබිච්ච උරුමය ධර්මය තුලින් අපි කොහොමද අපේ ජීවිතය හැඩගස්ස ගන්නට ඒක භාවිතා කරන්නේ ඒ උරුමයේ තියෙන වටිනාකම පිළිබඳව අපි බොහෝ දේවල් සාකච්ඡා කරමින් ඉන්නවා උරුමය වැඩසටහන යටතේ. ඉතින් ඒ අතරවාරේ අපිට ලැබිලා තියෙන ධර්මස්කන්ධයන් පිළිබඳවත් අපි කතා කරා. මේ බොහෝ වාදයට විවාදයට තුඩු දෙන කාරණාවක් තමයි. මොකද මේ සතිය අපිට ඒක පිළිබඳව පොඩි අවශ්‍යතාවයකුත් ආවා චිත්තචෛතසිකයන් පිළිබඳව කතා කරන්න මේ අකුසලයන් ගැන කතා කරන්න පසුගිය දිනයේ සහ ඊට පෙර දිනයේ තදාංග ප්‍රහාණය ගැන කතා කරද්දි ඒ හින්දාම මේ තියෙන වටිනාකම තේරුම් ගත යුතුයි කියලා මම හිතනවා. ඒකින්ද මේ අභිධර්මයේ තියෙන වටිනාකම පිළිබඳව මේ පොත්පත්වල බොහෝ කරුණු අභිධර්ම දේශනා කරපු ආකාරය ඊළඟට ඒ අභිධර්මයට මූලාස්ත්‍ර වෙලා තියෙන කරුණු ඒ වගේ ගොඩ දේවල් ගැන අපිට සාකච්ඡා කරන්න ගොඩක් දේවල් තිබුණත් මේ සාකච්ඡාවේ අරමුණ අභිධර්මය අපිට උරුම වෙලා තියෙන්නේ ඇයි ඒකෙන් අපි උරුම කරගත යුත්තේ කුමක්ද කියන එක ගැන සාකච්ඡා කරන්න. ඉතින් ඒක ප්‍රතික්ෂේප කරන්න බැරි තත්යකටම අපිට ලැබිලා තියෙන මේ අභිධර්මයට අනුව අපේ ජීවිතයට ඒක එකතු කරගන්නකොට ප්‍රතික්ෂේප කරන්න බැරි තත්වයට යම් ප්‍රායෝගික කරුණු වගේක් තියෙනවා. අන්න ඒ ප්‍රායෝගික කරුණු ගැන සාකච්ඡා කරපුවාම ඒ ටික අපේ ජීවිතයට එකතු කරගන්න අපිට මේ උරුම වෙලා තියෙන තත්ත්වයන් ගැන ඉතා විශාල දැනුමක් අවබෝධයක් ඇති කර ගැනීමේ වටිනාකමක් තියෙනවා. ඒකින්ද මේ ඒ සඳහා අපිට ඉතා පැහැදිලිව අදහසක් ඇති කරගන්න අපිට උරුම වෙලා තියෙන මේ අභිධර්ම පිටකය අර සමහර වෙලාවට තෙරුවන් සරණ නෙවෙයි දෙරුවන් සරණ කියලා සඳහන් කරන මහා මෝඩ මිනිස්සුත් මේ ලෝකේ මේ ලංකාවෙත් ඉන්නවා. මේ අපිට ඒක පහුගිය කාලේ අහන්න ලැබුණා. ඒ වගේම තමයි ත්‍රිපිටකය වෙනුවට දෙපිටකය කියලා කතා කරන අයත් ඉන්නවා. ඇයි ඉතින් එහෙම කතා කරන්නේ ජීවිතේ නිවැරදි කරගන්න තියෙන ධර්මය පිළිබඳව තර්ක විතර්ක ඇති කරගන්න ගිහිල්ලා අපි අපේ ද්වේෂය අවුස්සා ගත්තොත් දේශයෙන් රත් වුණොත් මෝහයෙන් මත් වෙන්න ලොකු හේතුවක් වෙනවා. ඒකින්ද අපි සද්භාවයෙන් කරුණු කාරණා ගැන දැනගන්න ඕන අපිට මේක ප්‍රායෝගික යෙදීමකට කොයි විදිහටද සකස් කරගන්නේ කියන එක ගැන කතා කරපුවාම හොඳටම ඇති. ඉතින් අපිට උරුම වෙලා තියෙන මේ දේවල් හොයාගන්න ඕන මූලාශ්‍ර ගැන කතා කරනකොට මූලාශ්‍ර වශයෙන් අපිට අභිධර්ම පිටකය තියෙනවා ප්‍රකරණ ග්‍රන්ථ 7කින් සංග්‍රහ කරලා තියෙන අභිධර්ම පිටකය ධර්ම සංගණී ප්‍රකරණය කියන ග්‍රන්ථය. ඉතින් මේවා හොයාගෙන පුළුවන් අපිට ඒවා අධ්‍යයනය කරන්න. ඒත් සමගම අභිධර්ම ප්‍රදීපිකාව ආදි වශයෙන් මේවා විග්‍රහ කරපු ඉතා වටින ග්‍රන්ථ තියෙනවා මේ වෙනකොට. විශේෂයෙන් රේරුකාණ චන්දවිමල ස්වාමීන් වහන්සේ අභිධර්මයේ මූලික කරුණු අභිධර්ම ප්‍රකරණය මේ විදිහට ලියපු ග්‍රන්ථ තියෙනවා. මේවා ටික හොඳටම ප්‍රමාණවත් අපිට අභිධර්මය ගැන යම් අදහසක් ඇති කරගන්න. ඉතින් අභිධර්මය කියලා කියන්නේ ගැඹුරු ධර්මය කියන අදහස. ඉතින් එහි ඇත්තටම ගැඹුරක් තියෙනවා
බව තේරුම් ගන්න ඕනේ. ඒක අපි ලැබිච්ච මහා උරුමයක්. අවශ්‍ය නම් පසුව මූලාශ්‍ර තමක නැත්තම් අතීතයේ කොහෙදද අපිට මේවා ඒවා අපිට ලේසියෙන් හොයාගන්න පුළුවන් කාරණා. නමුත් ඒවා හොයාගත්තා කියලා ඒවා ඔක්කොම ප්‍රතික්ෂේප කරන්නත් පුළුවන් උපකල්පනයක් විතරයි ඇති වෙන්නේ. එහෙම නෙවෙයි මේක අපිට ප්‍රතික්ෂේප කරගන්න බැරි වෙන අවස්ථාවක් එනවා. අන්න ඒ අවස්ථාව මේ උරුමයේ තියෙන වටිනාකම එන්න ඒ අවස්ථාව ගැන කතා කරන්නටයි සූදානම් වෙන්නේ. ඉතින් ධර්ම සංගණී ප්‍රකරණය වගේම විභංග ප්‍රකරණය, ධාතු කතා ප්‍රකරණය තමයි තුන්වෙනි ග්‍රන්ථය. ඒත් එක්කම පුද්ගල ප්‍රඥප්ති ප්‍රකරණය, කතාවස්තු ප්‍රකරණය, යමක ප්‍රකරණය සහ පස්ථාන ප්‍රකරණය කියන ග්‍රන්ථ 7න් සමන්නාගතයි. ඉතින් ඒවා අනුව අපිට ඒ කොටස් ගැන අවබෝධයක් ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. මේ එක ග්‍රන්ථ ගැන වෙන්වෙන් වශයෙන් අපිට ලැබිලා තියෙන උරුමය යටතේ අපි සාකච්ඡා කරන්න ඕනේ. ඉතින් උරුමය යටතේ කතා කරන්න කරුණු ගොඩයි. අපි භෞතික තත්ත්වයන් ගැන කතා කරොත් අනුරාධපුරයේ 8ම ස්ථානය කියලා ගත්තොත් එහෙම ඒක අපි ලැබිච්ච උරුමයක්. ඒක ගත්තාම ස්වර්ණ මාලි චෛත්‍යරාජන් වහන්සේ, ජේතවනාරාමය, තූපාරාමය, ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ ඒ වගේ ඒවා ගැන වෙනම කතා කරන විශේෂයෙන් සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ වෙනම කතා කරන්න ඕන. අභිධර්මය ගත්තහමත් මේ කොටස් වෙනම කතා කරන්න. අපි මීට කලින් නවාංග වස්තු ශාසනය පිළිබඳව කතා කරා, ධර්මයේ තියෙන අන්තර්ගතයන් පිළිබඳව කතා කරා. ඒවා ගැන වෙනම හරි විදිහට නම් කතා කරන්න. කොහොම නමුත් මේ ඔක්කොම සමස්තයක් විදිහට අරගෙන ඔළුවට හොන්තට දැනෙන්න ඕනේ මං කොච්චර පින්වන්තයෙක්ද කියලා. ඒක තමයි ලොකුම දේ. අපි ඔය අතීතයේ වැඩ වාසය කරව භික්ෂුන් වහන්සේලා ගැන මම පෙරේදත් මං හිතන්නේ සඳහන් කරා මේ පින්වන්ත අයට රේරුකාණේ චන්දවිමල ස්වාමීන් වහන්සේ ගැන වෙනම කතා කරන්න, බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ ගැන වෙනම කතා කරන්න ඕන. ඉතින් ඒ වගේ බොහෝ අය මේ වර්තමානයේ ආසන්න කාලේ අපිත් එක්ක ඉඳලා අපිට ධර්මයෙන් සංග්‍රහ කරපු නායනි අරියධම්ම ස්වාමීන් වහන්සේ ගැන. ඉතින් ඒ වගේ මහා උත්තමයන්න් වහන්සේලා පිළිබඳව අපි සාකච්ඡා කරන්න ඕනේ. ඒවා ඔක්කොමත් අපිට ලැබිච්ච උරුමයන් වෙන්නේ ඒ හැම දෙනාගේම ඒ හැම ක්‍රියාවකම ප්‍රතිඵලයක් තමයි මේ වර්තමාන මගේ නිර්මාණය. එතකොට එහි කෘතගුණ දැක්වීමක් මගේ තුළ තියෙන්න ඕන. මම මගේ නිර්මාණය මගේ කියලා මට දැනෙන මේ මොහොත නිර්මාණය සිද්ධ වෙන්නේ අතීත ඔය කරුණු ඔක්කොම යෙදිච්ච තැනක. මං උත්පත්තිය ලබනවා මගේ අම්මා තාත්තා ළඟ ඒ උරුමය සහිතව. මං උත්පත්තිය ලබන්නේ මගේ අම්මා තාත්තා මේ ජම්බුද්දීපයේ වාසය කරන. හරිද? මේ ලංකාවේ ඉපදිච්ච අම්මෙක් තාත්තෙක් ළඟ මාව උත්පත්තිය ලබන්නේ යමක් උරුම කරගන්න. මාව කොහේ හරි මේ ලෝකේ මුල්ලක කොහේ හරි රටක මිත්‍යා දෘෂ්ටිය තියෙන තැනක දෙමාපියෙක් ළඟ ඉපදුනා නම් මට මේක උරුම වෙන්නේ නැහැ. එහෙනම් මාව පිළිසිඳ ගන්නකොට මේ උරුමයත් එක්කයි පිළිසිඳගෙන තියෙන්නේ. නමුත් අවාසනාවක තරම කියන්නේ උරුම වෙච්ච දේ උරුම කරගන්නේ නැති ස්වභාවයක් තියෙනවා අපේ තුල. උරුම වෙලා තියෙන දේ උරුම කරගන්නේ නැහැ. ඒකින්ද උරුම කරලා දෙන්නත් බෑ අනාගතයට. හුඟක් අයට තියෙන ගැටලුව තමයි උරුම වෙච්ච දේ උරුම කරගන්න නොහැකියාව සහ එය තවත් කෙනෙකුට උරුම කරලා දෙන්න අවස්ථාවක් ලැබෙන්නේ නැතිකම. ඉතින් මේවත් එක්ක අපි හරියට සටන් වදින්න ඕනේ. ඒ කියන්නේ මේවත් එක්ක අපේ ජීවිතය ගොඩාක් නිවැරදි කරගන්න අපි හැම පැත්තකින්ම වීරියෙන් කටයුතු කරන්න ඕනේ. හැම පැත්තකින්ම වීරියෙන් කටයුතු කරන්න ඕනේ. ඒ සඳහා තමයි මේවා දැනෙන්න ඕනේ. අපිට තදට දැනෙන්න ඕනේ. ඊටාම තදින් දැනෙන්න ඕනේ. එතකොට තමයි අපිට පුළුවන්කම ලැබෙන්නේ මේ නිවැරදි තැන අපිට ලැබිලා තියෙන දේ වටිනාකම හොයන්න තමයි අපි මේ වටිනාකමින් ප්‍රයෝජනයක් ගන්න උත්සාහ කරන්නේ. ඒකින්ද අභිධර්මයේ තියෙන මූලිකව අපිට ලැබිලා තියෙන උරුමය ගැන තමයි මේ සාකච්ඡාව. අභිධර්මයෙන් අපිට ලැබෙන පළවෙනි කාරණාව අපේ ජීවිතය ගැන ගවේෂණය කරනකොට එදා නිගණ්ඨනාථ පුත්‍ර ආදී සත් ශාස්ත්‍රඥයන් වහන්සේලා කියලා අපි සඳහන් කරන ඒ මක්කලි ගෝසාල ආදී වශයෙන් ඔය හිටපු ඒ බුදු පියාණන් වහන්සේ ජීවමානව පහළ වෙන කාලේ හිටපු එක මත දරන වැරදි මත දරන සංජය බෙල්ලට්ට පුත්තා ආදී නොයෙකුත් අය වැරදි මත දරමින් නමුත් හැබැයි ගවේෂණශීලී වුණා. ඒ අය ගැන බුදුරජාණන් වහන්සේගේ පළවෙනි ධර්ම දේශනාවේදීම යම් ගෞරවයක් ලබා දීලා තියෙනවා.
කාමසුකල්ලිකාන යෝගය කියලා කියන පංචකාම සම්පත්තියේ ඇලී ගැලී වාසය කරන අය ගැන බුදුරජාණන් වහන්සේ සඳහන් කරේ කොයි විදිහටද ඒ කාමසුකල්ලිකාන යෝගය ගැන කතා කරේ හීනෝ ගම්මෝ පුතග්ජනිකෝ අනරියෝ අනත්ත සංහිතෝ කියලා. ඒක පහත් දෙයක් විදිහට හීන වූ ග්‍රාම්‍ය වූ කියලා කියන්නේ පහත් දෙයක් විදිහට පුතග්ජනක දෙයක් විදිහට. හැබැයි ඔය නිගණ්ඨනාථ පුත්‍ර ආදී පුද්ගලයන් අත්තකිලමතාන යෝගයට වැටලා හිටියා. ශරීරයට දුක් දෙන ස්වරූපයට වැටලා හිටියා. ඉතින් අන්න ඒ ගැන සඳහන් කරේ කොයි විදිහටද දුක්ඛෝ අනරියෝ අනත්ත සංගත. ඒක ආර්ය නෙවෙයි. ඒක දුකක්. ඒක අනර්ථය පිණිසයි මිසක හීනෝ ගම්මෝ කියන වචන පාවිච්චි කරලා නැහැ. ඒ කියන්නේ යාලා ගවේෂණශීලී. යමක් ගවේෂණය කරා ඒකයි එවැනි අය බුදුරජාණන් වහන්සේගේ දේශනාවන් ශ්‍රවණය කරලා ඒ අනුගාමිකව හරි ඉක්මනට ධර්මය අවබෝධ කරගන්න ස්වරූපයක් තිබ්බේ. ඇයි ගවේෂණශීලී මනසක් තිබ්බා. බොහෝ කාම සම්පත්තින් අතහැරලා තිබුණා. සමහර අය ඇඳුම් හිටන් අතහැරලා තිබ්බේ ඒකයි. ගෙවල් දොරවල් අතහැරලා දාලා ඒවා කරලා තිබ්බා. නමුත් එයාලා හරි මාර්ගයට වැටලා තිබුණේ නැහැ. කොහොම හරි කමක් නැහැ. ලෝකයේ ගවේෂණය කරන අයට හරි පහසුවක්. දැන් කාරණා හොයනකොට මුළු ලෝකෙම අරගෙන කොටස් හතරකට අභිධර්මය බෙදලා. මුළු ලෝකෙම අරගෙන මුළු විශ්වයම අරගෙන කොටස් හතරකට බෙදලා තියෙනවා. ඉතින් පහසුයි මේ කොටස් හතර විතරයි මට තේරුම් ගන්න තියෙන්නේ. ඒ ලක්ෂණ වශයෙන් සහ ක්‍රියාකාරීත්වයන් වශයෙන් කොටස් හතරකට බෙදෙනවා. මොනවද මේ කොටස් හතර? චිත්ත, චෛතසික, රූප, නිබ්බාන කියලා. ඔන්න අපිට උරුම වෙලා තියෙන දේවල්. රූප ටික ඊට පස්සේ වෙනම විශ්ලේෂණය කරලා තියෙනවා. චිත්තයන් වෙනම විශ්ලේෂණය කරලා තියෙනවා. චෛතසිකයන් වෙනම විශ්ලේෂණය කරලා තියෙනවා. නිබ්බාන, නිර්වාණ ශාන්තිය වෙනම විශ්ලේෂණය කරලා තියෙනවා. ඉතින් එතකොට ලෝකයේ තියෙන සියලු වස්තුන් අරගෙන ඒ සියල්ල මේ වගේ කොටස් හතරකට බෙදලා තියෙනවා. ඒවට කියනවා පරමාර්ථ ධර්ම කියලා. ඉතින් සත්‍ය වශයෙන්ම තියෙන දෙයටයි මේ පරමාර්ථයන් වශයෙන් කියන්නේ. මේ පරමාර්ථයන් පැහැදිලිවෙන්ම පේන්නේ නැතුව ඒ පරමාර්ථයන් පේන ආකාරය අනුව ලෝකයා විසින් එක එක ප්‍රඥප්තීන් පනවගෙන තියෙනවා. මොකද පරමාර්ථ ධර්මයන් අත්දකින්නේ නැතුව හරියට නිකන් උදාහරණයක් විදිහට ගත්තොත් දුම්හිඳ ඇල්ල කියන්නේ වතුර නැතුව අපි ඒකට දුම්හිඳ ඇල්ල කියලා කියන. ඈතින් ඉඳන් බලලා ඒ රූපයට කියන දුම්හිඳ ඇල්ල කියලා. දුම්හිඳ ඇල්ල කියලා කියන්නේ ප්‍රඥප්තියක්. වතුර කියන්නේ ප්‍රඥප්තියක් තමයි. නමුත් මේ උදාහරණයක් විදිහට අන්න ඒ වගේ රූපයන් ගැන රූපයන් පෙනෙන ආකාරයක් තියෙනවා. වේදනා, සංඥා, සංකාර, විඥාන ආදී මේ තියෙන අනිකුත් ක්‍රියාකාරීත්වයන් අපිට පේන්නේ වේදනා විදිහට පේන්නේ නැහැ. සංඥා විදිහට පේන්නේ නැහැ. සංකාර විදිහට දැනෙන්නේ නැහැ. වේදනා විදිහට මම පේන්නේ නැහැ කිව්වේ දැනෙන්නේ නැහැ කියන එක. එතකොට විඥානයේ යථාභූත ස්වરૂපය විදිහට දැනෙන්නේ නැහැ. මේ ඔක්කොම එකතු වෙලා ගුලියක් වගේ හැදිලා මේ ඔක්කොගේම ක්‍රියාකාරීත්වයන් හින්දා අපිට මොකද වෙන්නේ? මේවා එක දිගට එකක් පිටිපස්සේ ක්‍රියාත්මක වෙලා එන හින්දා ඒකට කියනවා ගැලීමක් සිද්ධ වෙන හින්දා ඒ ඔක්කොම නිකන් එකට ඝන වෙච්ච එකට පේන ස්වරූපයක්. දැන් අපේ ශරීරය ගත්තොත් එහි තියෙන රූපයන් පිළිබඳව නෙවෙයි ශරීරයක් පුද්ගලයෙක් විදිහට අපිට පේනවා. ඒ තමයි අර ඈතට පේන හැටි. ඈතට කියලා කිව්වේ මේ දුර ඉඳගෙන බලනකොට නෙවෙයි, මනසින් ගැඹුරු විශ්ලේෂණයකට යන්නේ නැතුව පෙනෙන ආකාරයට ප්‍රඥප්තියක් අහවලාය, ඌරාය, නරියාය, කුකුලාය, මිනිසාය, ගෙදරය මේ විදිහට එක විදිහට මේවා ප්‍රඥප්ති වශයෙන්. හැබැයි ප්‍රඥප්ති වශයෙන් ජීවත් වෙන්න අත්‍යවශ්‍යයි. ඒක වැරද්දක් නෙවෙයි. නමුත් ඒවා ඇලී ගලී වාසය කිරීමයි වැරද්ද තියෙන්නේ. ඇලී ගලී වාසය නොකරන්නට නම් පරමාර්ථය දැනගන්න ඕන. පරමාර්ථය දැනගත්තාම මතුවෙන පරමාර්ථයේ සත්‍ය ස්වභාවය දැනගත්තාම ප්‍රඥප්තිය තුලින් මතුවෙන ලක්ෂණ තුනක් තියෙනවා. ප්‍රධාන ලක්ෂණ තුනක්. ඒ තමයි අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ලක්ෂණ තුන. හරිද? ඒ තමයි අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ලක්ෂණ තුන. ඒ ලක්ෂණ තුන මතුවෙනකොට මොකද වෙන්නේ? ලෝභ, දේශ, මොහ කියන අකුසලයන් ඉගිලිලා යනවා. දුරු වෙලා යනවා. ඇයි? ඒ ලක්ෂණ තුන තියෙන තැනක ඒ ලක්ෂණ තුන තියෙන මොනවා හරි දෙයක් මේ ලෝකේ තියෙනවා නම් ඒ දේවල් පිළිබඳව කිසිම විදිහකින් ඇලීමක් ගැටීමක් ඇති වෙන ස්වභාවයක්වත් උපදින්නේ නැහැ. අනිත්‍ය ලක්ෂණය, අනාත්ම ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය
කොතනක හෝ තියෙනවා නම් අර වගේ තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ. ඉතින් අන්න ඒක තමයි අපි සූදානම් වෙන්නේ හැම නිමේෂයකම වගේ අපි හැම වෙලාවකම වගේ සූදානම් වෙලා ඉන්න ඕනේ ඇත්ත අවබෝධ කරගන්න. ඉතින් ඇත්ත අවබෝධ කරන කෙනෙකුට මූලික වශයෙන්ම ඕන කරන චිත්ත චෛතසික රූප නිබ්බාන කියන ධර්මයන් වල තියෙන වටිනාකම තමයි ඒ හැකි ඉක්මනින් Tamanට අවබෝධයක් ඇති කරගන්න පුළුවන් වෙනවා. ඉතින් චිත්ත චෛතසික රූප කියනවා මේ වගේ ඇත්ත தත්ත්වය තේරුම් ගත්තාම තමයි නිර්වාණ සාන්තිය Taman තුළට උපද්දවා ගන්න පුළුවන්කම තියෙන්නේ. ඒකද චිත්ත චෛතසික රූප කියන ඒවා හොයන්න ගියාම දේශනාවේ සඳහන් වෙන්නේ සාම්පලයක් අරගෙන ඒ සාම්පලය නිරීක්ෂණය කරන්න කියලා. එතකොට සාම්පලයක් නිරීක්ෂණය කරන්න සාම්පලයක් හොයාගන්න ගියාම ආසන්නයේම තියෙන නිරීක්ෂණය කළ හැකි සාම්පලයයි ගන්න ඕන. අන්න ඒ ආසන්නයේම තියෙන ප්‍රඥප්තියක් තියෙනවා. ඒ ප්‍රඥප්තිය ලෙහෙලා බලන්න ඕනේ. අන්න ඒ ලෙහෙලා බලන්න ඕන ප්‍රඥප්තිය තමයි ඒ කියන්නේ පරමාර්ථ වශයෙන් තියෙන එකක් නෙවෙයි. මම මගේ කියලා දැනෙන මේ ප්‍රස්තුතය මේ අපේ මට දැනෙන මම මගේ කියලා දැනෙන මෙන්න මේ කොටස අරගෙන ඒක විමසන්න ඕනේ ප්‍රඥප්තියක් වශයෙන් මම මගේ කියලා තේරිලා තියෙන කොටස. ඒකට කියනවා තමන් යයි ගත් කොටසට කියනවා අජ්ජත්තික කොටස කියලා. ඒ කොටස අවබෝධ වෙනකොට ලෝකෙම අවබෝධ වෙන. ඒකයි ලෝකේ අවබෝධ කරගන්න ඕන නම් මේ බඹයක් විතර වෙච්ච ශරීරය අවබෝධ කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ ඒකයි. ලෝකේ අවබෝධ කරගන්නට ඕනේ නම් මේ බඹයක් විතර වෙච්ච ශරීරය අවබෝධ කරගන්න කියලා. බඹයක් විතර වෙච්ච ශරීරය එතකොට අවබෝධ කරගන්න තියෙන්නේ මොනවද? චිත්තචෛතසික රූප කියන දේවල්. මේකෙදී පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු හතරෙන් හටගත්ත 28ක් වෙච්ච රූප කොටස තමයි අපි රූප කියලා සඳහන් කරන්නේ. ඉතින් ඒ රූප පැත්ත චිත්තචෛතසික කියලා කතා කරනකොට සිත් 81ක් සිත් 89ක් විස්තීර්ණ වශයෙන් ගත්තොත් ඒක තව විහිදුවලා ගත්තොත් සිත් 121ක් යෙදෙනවා. ඒ වගේම චෛතසික ධර්මයන් 52ක් යෙදෙනවා. ඉතින් මෙන්න මේවා තමයි අපි අභිධර්මයේ තුලින් අපේ ජීවිතයට එකතු කරගන්නේ. මම කිව්වේ ඒකයි අභිධර්මයේදී මේ හිතේ ක්‍රියාකාරීත්වයන් විශේෂයෙන්ම රූප කොටසට ටත් වඩා අපිට දැඩිව දැනෙන දෙයක් තමයි මේ චිත්තචෛතසිකයන්ගේ ක්‍රියාකාරීත්වයන් අපේ හිතේ ක්‍රියාකාරීත්වය තේරුම් ගන්න පුළුවන්කම. අන්න එතනදී තමයි ගොඩාක්ම වැදගත් වෙන්නේ අපිට අත්‍යවශ්‍යයෙන්ම වැදගත් වෙන්නේ. ඇත්තටම මේ ඇහැ කන නාසය දිව ශරීරය කියලා කියන මනස කියලා කියන ඉන්ද්‍රියන් වලින් ඇති වෙන දැනීම් මාත්‍රයම තමයි චිත්තය කියලා කියන්නේ. එතකොට ඒ සිත නොවන සිතත් සමග යෙදෙන අන්‍ය වූ මොනවා හරි ක්‍රියාවන් තියෙනවා නම් අන්නේ ක්‍රියාවන් වලට කියනවා චෛතසික ධර්මය කියලා. එතකොට මේ චිත්තචෛතසිකයන් පිළිබඳව තියෙන එක්තරා ක්‍රියාකාරීත්වයක් පිළිබඳව තියෙනවා. ඒ තමයි මේවා මිශ්‍ර වෙන ආකාරයන් පිළිබඳව මේවා කොයි විදිහටද එකිනෙකට යෙදෙන්නේ කියන එක ගැන සංප්‍රයෝග වෙන්නේ කොහොමද කියන එක ගැන ඒ ක්‍රමවේදයන් පිළිබඳව සඳහන් කරලා තියෙන දේවලුත් එක්ක තමයි ලෙහෙසියෙන්ම පහසුවෙන්ම අපිට ලොකු හැඟීමක් ඇති වෙනවා. මේ ක්‍රියාකාරීත්ව මොකක්වත් මන් දන්නේ නැහැ. මේ ක්‍රියාකාරීත්වයන් සිද්ධ කරන්නේ කොහෙද ඉන්නේ? නමුත් ඒක වෙනවා. ප්‍රායෝගිකව තමන්ගේ පැත්තෙන් මේ ක්‍රියාකාරීත්වයන් හේතු සමග තේරෙනකොට අපේ පින්නත්නේ චිත්ත චෛතසිකයන් කොහොමද මිශ්‍ර වෙන්නේ? ඒවා කොහොමද මිශ්‍ර වෙලා මේවා සංයෝග වෙලා මේවා මේ ඇති වෙන සංප්‍රයෝගයන් හින්දා ඇති වෙන සිත් පහළ වෙනකොට චෛතසිකයන් හේතු කොටගෙන නොයෙකුත් චෛතසිකයන්ගේ මිශ්‍ර වීමෙන් සිත් පහළ වෙනකොට ඒකට තියෙන නීති ටික තියෙනවා මේ අභිධර්මයේ. ඒවා මෙන්න මෙහෙමයි වෙන්නේ කියලා නීති ටික තියෙනවා. ඒක හරි පුදුම වැඩක්. ඒ නීති ගලපන්න ගියාම අපේ පැත්තට කිසිම විදිහකින් ඒ නීති ගලපන්න ගියාම අපේ පැත්තට කිසිම විදිහකින් නොගැලපීම් හම්බෙන්නේ නැහැ. ඒකයි මේ උරුමයේ තියෙන වටිනාකම. තමන් හිමින් සැරේ
චිත්තයන් ටික මොනවාද චෛතසිකයන් ටික මොනවාද කියලා ගවේෂණය කරලා ඒවා ගැන බොහෝම පරිස්සමෙන් තමන්ගේ ඇතුලාන්ත ක්‍රියාකාරීත්වයත් එක්ක ඒවා ගැලපන්න ගියොත් එහෙම කෙනෙක් අපූර්වට ගැලපෙනවා තමන්ගේ ජීවිතයත් එක්ක. අන්න එහෙනම් එතකොට තේරුම් ගන්නවා ගැඹුරින් ඊතා ගැඹුරින් අපේ මානසික ස්වභාවයන් පිළිබඳව නේද මේ අභිධර්මයේ මූලිකව සඳහන් කරලා තියෙන්නේ කියලා. ඔය චුට්ට දැනුනොත් චිත්ත චෛතසිකයන්ගේ මේ තියෙන ක්‍රියාකාරීත්වය ගැන දැනුනොත් පින්වත්නි අපිට ඒ අභිධර්මයේ අවශ්‍යතාවය තියෙනවා. විශේෂයෙන් ඉන්පසු නාම රූප පරිච්ඡේද කියලා කියනකොට රූපය එකක්ය නාමය වෙනම එකක්ය කියන එහි ක්‍රියාකාරීත්වයන් වෙන්කොට දක්නා වූ නුවණේදී ඔය අජ්ජත්තික කොටස කෙනෙකුට දැනෙනවා දෙකට කැඩුනා වගේ. හරිද? දෙකට කැඩුනා වගේ දැනෙනවා. ඒ කියලා කියන්නේ මගේ කියලා හිතාගෙන හිටිය කෑල්ල මගේ කියලා වෙන්කොට ගන ප්‍රඥප්තියක් වශයෙන් තියාගෙන හිටපු මම මගේ කියලා දැනිච්ච හපාගෙන වගේ හිටපු උපාදානය කරන් හිටිය මේ කොටස අනේ මේ දෙක දෙකක්නේ මේ දෙක එකට වෙන්නේ නැහැ නේ බටමිටි දෙකේ උපමාව කියලා කියන්නේ ඒක. බටමිටි දෙක කෙලින් වෙලා තියෙන්නේ එකකට එකක් වැදිලා. අන්න ඒ එකකට එකක් වැදිලා තියෙන මේ බටමිටි දෙක ගත්තාම එකක් අයින් කරොත් අනිත් එක වැටෙනවා. ඒ වගේ නාම රූප සහ විඥානයන් දෙකේ තියෙන මේ ක්‍රියාකාරීත්වය මේ විදිහටයි කියලා තමන්ට දැනෙන්න ඕනේ තේරෙන්න ඕනේ. ඉතින් එහෙම නාම රූප වෙන් කර ගන්න ඕනේ. වෙන් කර ගැනීම මේ පොත් වලින් කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඒ වෙන් කරගෙන එහි ක්‍රියාකාරීත්වයන් තෝරගන්න ගියාම මේ චිත්තචෛතසිකයන් පිළිබඳව තියෙන දැනීම, චිත්ත පරම්පරාව පිළිබඳව තියෙන දැනීම, ඒවා හටගන්න හේතු සකස් වෙන ආකාරය පිළිබඳව අභිධර්මයට අනුකූලව ඒ ක්‍රියාකාරීත්වයන් වගේම පටිසම්පාද ධර්මය මේකට ඒක රාශී කරගත්තාම ඒවා ගැළපීලා යන ආකාරය බලනකොට එහි කිසිම අඩුපාඩුවක් අපිට දැනෙන්නේ නැහැ. එහි කිසිම අඩුපාඩුවක් අපිට දැනෙන්නේ නැහැ. අන්න එතකොට තේරෙන්නේ මං කොච්චර වටින දේවල් වගේක් උරුම කරගෙන තියනවද කියලා. මගේ ජීවිතේට මම කොයිතරම්නම් වටින දේවල් වගේක් උරුම කරගෙන තියනවද කියලා. ඉතින් සිත් ගත්තාම එහෙම අපිට ඒවා යෙදෙන ආකාරයන් ගැන නොයෙකුත් දැන් ඔය අපි කල්පනා කරගන්න ඕනේ කාමාවචර ලෝකය කියලා එකක් තියෙනවා රූපාවචර අරූපාවචර වගේම ලෝකෝත්තර කියලා. ඒ සිත් පහළ වෙන ආකාරය භූමි වශයෙන් ඒවා මොනවද කියලා විස්තර කරලා තියෙනවා. ඉතින් හරි වටිනවා මේ මොකද ඒවා බෙදලා තියෙන ආකාරය ගත්තාම ආයසරයක් මං කියන්නේ සිතක් උපදිනකොට මේ ලෝකෙ මෙහි තියෙන මහා වටිනාකමක් දැන් මේ ලෝකයේ ඉඳලා මනුස්ස ලෝකය කියලා කියන්නේ මේ මනුස්ස ලෝකයේ ඉඳලා ලෝකෝත්තර භූමියට අයිති සිත් පහල කරගන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ වගේ රූපාවචර අරූපාවචර කාමාවචර සිත් පහල කරගන්න ඒවා සඳහා අවශ්‍ය කරන වැඩපිළිවෙල මේ මනුස්ස සිතක නිර්මාණය කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අඩුපාඩුවක් දැනෙන්නේ නැහැ ඒක. සිත් ටික විශ්ලේෂණය කරනකොට විශේෂයෙන් ලෝකෝත්තර සිත් උපද්දවන්න පුළුවන්. ඒ සඳහා කළ යුතු දේවල් නොකළ යුතු දේවල් මොනවද ඒවා? හරිද? ඒවා මොනවද කියලා කොච්චරක් තියෙනවද? 40ක් වෙන මේ ලෝකෝත්තර සිත් කියන්නේ මොනවද කියලා හොඳට විශ්ලේෂණය කරලා තියෙනකොට අපිට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. අකුසල සිත් කියන්නේ මේවා, කුසල සිත් කියන්නේ මේවා. ඒවා ගවේෂණය කරන්න අපිට උරුම වෙලා තියෙනවා ඒ විශ්ලේෂණය. හරිද? ඒ විශ්ලේෂණය උරුම වෙලා තියෙනවා. ඉතින් ඒ ගැන අපි ඉතා හොඳින් දැනගත යුතු වෙනවා. අධ්‍යයනය කළ යුතු වෙනවා. මේ වෙලාව ඒවා විස්තර කරන වෙලාවනේ ඒකට අපි දීර්ඝ දේශනා මාලාවක් අරගෙන යනවා ඉදිරියේදී. මූලික කරුණු ටික හරි තේරුම් ගන්න. ඉතින් එහෙම බෙදලා වෙන් කරලා තියෙන දේවල් ගැන අපි බෑ කියලා හිතන්නේ නැතුව සරලව, ඊටා සරලව මේවා පිළිබඳව අධ්‍යයනය කරන්න. ඒක ඔය නීතිය ඉගෙන ගන්නවා, තව නොයෙකුත් ශාස්ත්‍රයන් ඉගෙන ගන්නවා. ඒවත් එක්ක සමහර වෙලාවට අපි යම් යම් ගැටලුකාරී තත්ත්වයන් වලදී සංකීර්ණ දේවල් ගොඩාක් ගවේෂණය කරනවා, සමහර වෙලාවට පර්යේෂණ කරනවා, රිසර්ච් කරනවා. ඉතින් ඇයි බැරි නුවණැති අයට අභිධර්මය පිළිබඳව පර්යේෂණයක් කරන්න?
ඇත්තද මේක? ඒ පර්යේෂණය කරන්න ගියාම ඕන කරන නියදියක් ඕන කරනවා. ඒ නියදිය තමයි තමන්. කොච්චර අපූර්ව පර්යේෂණයක්ද කියලා බලන්න. නුවණැති මිනිස්සු කල්පනා කරලා බලන්න ඕනේ. තමන් පිළිබඳ කරන පර්යේෂණය තමයි අභිධර්මය පිළිබඳ කරන පර්යේෂණය. එතකොටයි තේරෙන්නේ අභිධර්මය ඉවත දාන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක මට උරුම වෙච්ච දෙයක්. නැත්නම් තනියම කොහොමද මේ විශ්ලේෂණය කරගන්නේ? විශ්ලේෂණය කරලා නිරීක්ෂණය කරලා එහි මූලධර්ම සහිතව වාර්තාවක් ඉදිරිපත් කරලා තියෙනවා. අපිට තියෙන්නේ මේ වාර්තාවට අනුව මේක ඇත්තද කියලා බලාගන්න එක විතරයි. ඒ වාර්තාව තමයි අභිධර්ම පිටකය කියලා කියන්නේ. ඉතින් ඒ වාර්තාව තමයි අභිධර්ම පිටකය. ඒක ඇත්තද කියලා බලන්න නම් නියදියට නැවත වාරයක් ගිහිල්ලා එහි තියෙන මූලධර්ම ක්‍රියාත්මක වෙනවද කියලා බලා ගන්න ඕනේ. ඉතින් ඒක තමයි තමන් තුලින් දැකීම කියලා කියන්නේ. ඉතින් ඒකට කෙටි විග්‍රහයක් තවත් අපි සිද්ධ කරගමු මේ චිත්තචෛතසිකයන්ගේ මොනවද මේ චිත්තය මොනවද මේ චෛතසිකයන් කියලා. එතකොට අපිට තේරෙනවා මේ මොකක්ද මේක තුලින් කොහොමද ත්‍රිලක්ෂණය අවබෝධ කරගන්නේ කියලා තේරෙනවා. එතකොට අපි මේ සිත් ගැන කතා කරනකොට මේ කාම භූමිය අපි කියන්නේ භූමි වශයෙන් බෙදලා තිනවා කියලා. එතකොට කාමාවචර, රූපාවචර, අරූපාවචර සහ ලෝකෝත්තර කියලා. කාම භූමි 11ක් ධර්මයේ සඳහන් වෙනවා. එකක් තමයි මනුස්ස ලෝකය. අපි ඒතකොට කාම භූමියක ඉන්නේ. හරිද? ඉතින් බෙදලා තියෙන ආකාරය බලන්න. ඊළඟට අපායවල් 4ක් සඳහන් කරලා තියෙනවා. හරි? ඊළඟට දිව්‍ය ලෝක 6ක් සඳහන් කරලා තියෙනවා. හරි? එතකොට රූප භූමි 15ක් තියෙනවා. අසඤ්ඤ භූමිය හැරෙන්න ඒ 15 වදාරුම් රූප භූමි තමයි රූපාවචර කියලා කියන්නේ. ඊළඟට අරූපාවචර භූමි 4ක් තියෙනවා. ඒවා අපි පසුව ඕනනම් අවශ්‍ය නම් විස්තර කරගන්න පුළුවන්. ඒවා තමයි අරූපාවචර කියලා කියන්නේ ලෝකෝත්තර සිත් ලෝකයෙන් ඉක්ම යන ලෝකෝත්තර කියන්නේ ලෝකයෙන් ඉක්ම යන කියන තත්වයන් ලෝකය ඉක්මවා යන ඒවට කියනවා ලෝකෝත්තර සිත් කියලා. ඉතින් මේ විදිහට භූමි වශයෙන් මේ සිත් ගැන සිත් බෙදිලා යන්නේ ඔන්න ඔය ආකාරයට. ඉතින් ඊළඟට ඒ උපදින සිත් බෙදිලා තියෙනවා ඒ වගේ ස්වභාවයන් අනුව. එතකොටත් අපිට තේරෙනවා ඇත්තට මේ සිත් ටික නේනම් මගේ හිතේ පහළ වෙන්නේ. මේ රූපාවචර අරූපාවචර දේවල් නම් අධ්‍යයනය කරලා තමන්ගේ තුලින් අත්දකින්න ඕන දේවල් ඒවා වර්ධනය කරන්න ඕන දේවල්. ඉතින් ඔය එක ආකාරයෙන් තියෙන ස්වභාවයන් තේරුම් අරගෙන ඒ භූමීන් පිළිබඳ ඒවා ගැඹුරෙන් සාකච්ඡා කරන්න ඕනේ. නමුත් සිත් ගැන කතා කරනකොට ඒ සිත් පිළිබඳව අපිට බොහොම අපූරු අදහස් පහළ වෙන්නට ඕනේ සිත් ගැන සාකච්ඡා කරද්දී. බලන්න මේ සිත්වල ස්වභාවයන් ගැන කතා කරද්දී. හරි? සිත්වල ස්වභාවයන් ගැන කතා කරද්දී අකුසල් සිත් කියන ඒවා අකුසල් සිත් ගැන මෙන්න මෙහෙම හිතන්න. ලෝභ දේශ මොහ මූලික කරගෙන ඇති වෙන සිත් යමෙක්ගේ సంతානයේ ඇති වුණොත් එහෙම අනාගතයේදී අනිෂ්ට විපාක ඇති කරන සිත්. හරිද? අකුසල් සිත් කියන්නේ. එතකොට අපි කතා කරා ලෝභය ගැන. එතකොට ලෝභ මූල සිත් කියලා කියද්දී මේ දේ හොඳයි මේ දේ මිහිරි කියලා ඇලුම් කරන ස්වභාවයේ සිත්. හරිද? හිත ඒවා ඇලුම් කරන ස්වභාවයක් තියෙනවා. දේශ මූල සිත කියලා කිව්වහම ඒ අරමුණ කෙරෙහි විරුද්ධ වෙන ස්වභාවය. දැන් කල්පනා කරන්න මං ගැන නෙමෙයි කියන්නේ. යම් අරමුණක් දැක්කම ඒ අරමුණ කෙරෙහි විරුද්ධ වෙන ගතියක් තියෙනවා නම් ඒක දේශ මූල සිතක්. ඇලුම් කරන ගතියක් තියෙනවා නම් ඒක ලෝභ මූල සිතක්. ඊළඟට යම් කිසි කරුණක් කෙරෙහි ඒ කරුණ හරියට දැනගන්න නැතුව වසං කරන ස්වභාවයක් තියෙනවා නම් අඳුරු කරන ස්වභාවයක් තියෙනවා නම් ඒක හරිය නිකන් දැනගන්න බෑ. දැන් අඳුරේ තියෙන දෙයක් අඳුර ගන්න බෑ. හරිද? එතකොට නිකන් අඳුරු වේගෙන වගේ යනවා. අපි බලනකොට බොඳ වෙලා යනවා වගේ කියලා හිතන්නකෝ. අපි මොකක් හරි බලන්න යනකොට ඒ රූපය බොඳ වෙලා යනවා වගේ අඳුරු කරන ස්වභාවය තමයි මේ මෝහය කියලා කියන්නේ. ඇත්ත වසං කරන ගතිය. ඉතින් එහෙම ඒවත් තියෙනවා. අපි යමක් ගැන හොයන්න ගියාම එහෙම ඒවත් තියෙනවා. ඉතින් මේවා ගැන අපි තේරුම් ගන්න. මෙහෙම කියනකොට තේරෙන්න ඕනේ මේ මං ගැන මට උරුම වෙලා තියෙන මේ අභිධර්මයේ මට කොච්චරනම් වටින දේවල්ද මං ගැන මං හොයන්නේ නැද්ද කියලා ඒ උරුම වෙලා තියෙන දේවල් ගැන දැන් අපි අහලා තියෙනවානේ. දැන් ඉදිරියේදී සාකච්ඡා කරගන්න ඒවා සෝමනස්ස සහගත කියලා කියනකොට සෝමනස්ස වේදනාවෙන් යුත් සිත්
ඒ කියන්නේ මානසික සුඛ වේදනාවක් ඇති වෙනවා. ඒ සිත් පහළ වෙනකොට ඒවත් එක්ක මානසික සුඛ වේදනාවක් ඇති වෙනවා. ඉතින් ඒවා අපි අත්දකින්න දේවල් මේ ලෝකයේ ඉද්දි. මේ ලෝකයේ ජීවත් වෙනකොට අත්දකින්න දේවල් ඒ. අන්න ඒක අත්දකින්න මම මානසික සුඛ වේදනාවක් ලබන්නේ. හරිද? ඒකයි සෝමනස්ස සහගත කියලා කියන්නේ. හරිද? එතකොට දිට්ඨිගත සංප්‍රයුක්ත කියලා කියනකොට කර්මඵල විශ්වාස නොකිරීමෙන් මිත්‍යා දෘෂ්ටිය සහිතව. ඒ කියන්නේ දෘෂ්ටිය සහිතයි. හරිද? දිට්ඨිගත සංප්‍රයුක්ත කියලා කියනකොට ඒවා මේ අකුසල සිත් ගැන කතා කරනකොට අපිට එන දේවල්. හරිද? අකුසල සිත් ගැන කතා කරනකොට අපිට එන දේවල් දෝමනස්ස කියලා කිව්වම මානසික දුක් වේදනාවෙන් යුක්ත සිත් ඕන තරම් ඇති වෙනවානේ. එහෙනම් මේවා එන එක නෙවෙයි තියෙන්නේ මම මේ කෙටියෙන් විස්තර කරන්නේ. මේවා එන එක නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ. මේවා එන්නේ කොහොමද කියලා විස්තර කරනවා. මේවත් එක්ක මොනවද එකතු වෙන්නේ? හරිද? මේවත් එක්ක මොනවද එකතු වෙන්නේ? උපේක්ෂා සහගත සිත කියන උපේක්ෂා වේදනාවෙන් යුත් මධ්‍යස්ථ ආලම්බණයෙන් යුත් සිත්වල තමයි උපේක්ෂා සහගත කියලා කියන්නේ. ඊළඟට තව බලන්නකෝ අසංකාරික සිත් කියලා කියනකොට ඒ කියන්නේ කිසිම කෙනෙක්ගේ මෙහෙයවීමකින් තොරව උත්සාහ කිරීමක් හෝ වෙන කෙනෙක්ගේ උත්සාහයක් නැතුව ස්වභාවයෙන්ම තියුණුව තමන්ගේ අතුලාන්ත හැඟීමකින් උපදින ඒවට කියනවා අසංකාරික සිත් කියලා. අසංකාරික කියන්නේ ඒක විරුද්ධ පැත්ත. ඉතින් මේවා හොඳට බෙදලා වෙන් කරලා දීලා තියෙනවා. මොනවද? සෝමනස්ස සහගත, අසංකාරික, දිට්ඨිගත සංප්‍රයුක්ත, සෝමනස්ස සහගත, සසංකාරික, දිට්ඨිගත සංප්‍රයුක්ත මේ විදිහට මේ ටික වෙන් කරලා දීලා තියෙනවා අපූර්වට විශ්ලේෂණය කරන්න. ඒවා අපිට තනියම වෙන් කරගන්න බෑ. හැබැයි මේවා අධ්‍යයනය කරනකොට Tamanට තේරෙනවා, ඉතාමත්ම පැහැදිලිව Tamanට තේරෙනවා මේක මගේ ජීවිතය. මේක මගේ මානසික ස්වභාවයන්. එහෙනම් මොන තරම් උරුමයක්ද අපිට මේ අභිධර්මය කියලා ලැබිලා තියෙන්නේ කියලා. කොච්චරවත් අපි ඒ පිළිබඳව දැඩි හැඟීමක් ඇති කරගන්න ඕන. වචනයක් විරුද්ධව කතා කරන්න බෑ කියලා දැනෙන්න ඕනේ අපේ පින්නන්නේ අපිට මේ ගැන සාකච්ඡා කරද්දී. ඊළඟට මේ තව යම් සිත්වල විපාක වශයෙන් උපදින ඒවා කියන්නේ විපාක සිත්, ක්‍රියා සිත්, කුසල විපාක ක්‍රියා කියලා ආකාර තුනකට බෙදලා ඒවා ඒ යෙදෙන ආකාරයන් ගැන ඒ දේවල් ඉතාම තර්කානුකූලව මේ දේවල් හින්දා මේ දේවල් ඇති වෙනවා, මේ දේවල් හින්දා මේ දේවල් ඇති වෙනවා කියලා ඉතා යහපත් විග්‍රහයක් තියෙනවා. ඊළඟට චෛතසික ධර්මයන් කියලා ගත්තාම ඒවා හරිම තාර්කිකයි. හැම හිතක් එක්කම උපදින චෛතසික ධර්මයන් වලට ඒවා වෙන් කරලා තියෙනවා. ඒ වගේ චෛතසික ධර්මයන් 7ක් වෙන් කරලා තියෙනවා. සර්වචිත්ත සාධාරණ කියලා. පස්ස, වේදනා, සංඥා, චේතනා, ඒකාග්‍රතා, ජීවිතේන්ද්‍රිය, මනසිකාරය කියලා. ඒවා එකිනෙක මොකද්ද පස්සේ කියලා කියන්නේ, මොකද්ද වේදනාව කියලා කියන්නේ, මොකද්ද සංඥාව කියන්නේ, මොකද්ද චේතනාව කියලා කියන්නේ ඔක්කොම විග්‍රහ කරලා තියෙනවා. මෙන්න මේකයි ලක්ෂණය කියලා. ඉතින් ස්පර්ශය කියලා කිව්වහම, වේදනා කියලා කිව්වහම මේවා පොතේ තියෙන දේ අරගෙන මොකද්ද කරන්න තියෙන්නේ? වේදනා ගැන සඳහන් කරලා තියෙන ආකාරයට තමන්ගේ මේ සාම්පලයයි පරීක්ෂා කරන්න තියෙන්නේ. හරිද? ඒකයි කියන්නේ මේක මනා විග්‍රහයක් කියලා දුරු කරන්න නම් බෑ කෙනෙකුට. මේ උරුමයයි දැනගන්න ඕනේ. මේකේ තියෙන වටිනාකම, මහත් වූ වටිනාකම තේරෙන්නේ හැම හිතක් එක්කම මේ ටික එනවා. මට සිද්ධ වෙනවා. එතකොට මේවා මොනවද කියලා මගේ ළඟ තියෙන මේ මානසිකාරය කියන්නේ මොකද්ද කියලා හොයන්න. මානසිකාරයේ ක්‍රියාකාරීත්වය හොයන්න. මානසිකාරයෙන් වෙන්නේ මොනවද? ඒ හින්දා මට මොකද්ද වෙලා තියෙන්නේ? ඒවා ඔක්කොම ටික අභිධර්මයෙන් අපිට උරුම වෙලා තියෙන දේවල්. එතකොට ඊළඟට ප්‍රකීර්ණක චෛතසික කියලා කිව්වහම විතක කුසලයේ යෙදෙන, විතක අකුසලයේ යෙදෙන ස්වභාවයක් තියෙන, විතක නොයෙදෙන ස්වභාවයක් තියෙන සමහර සිත් පහල කරන්න හේතු වෙන. ඒ කියන්නේ චෛතසික කියලා කිව්වහම ඒකේ ලක්ෂණත් සඳහන් කරලා තියෙනවානේ. සිතත් එක්කම උපදින, සිතත් එක්කම නැති වෙන, සිත ගන්න අරමුණම ගන්න, ඊළඟට සිත උපදින තැනම උපදින. එතකොට සිත නොවන අන්න වූ ක්‍රියාවක්. සිත වෙන්නෙත් නැහැ. එහෙනම් එතන අපිට තේරෙන්න මෙන්න හිත ඉපදුනා. හිතේ ස්වභාවය තියෙනවා. ඒ හිත උපදිනවත් එක්කම අපිට තේරෙනවා ඊටාම විවෘතව බැලුවොත් මේ හිත උපදින්න මේ චෛතසිකයන්ගෙන් සංග්‍රහ වෙලා තියෙනවා කියලා. හරිද? එහෙම නැත්නම් මේ හිත උපදින්නේ නැහැ කියලා. ඉතින් ඒ වගේ මේ බලන්න ඒක සඳහන් කරලා තියෙන්නේ අපි ඊයේ පෙරේදත් මතක් කරා මේ කපටි යාළුවෙක් වගේ කියලා. මේ චෛතසික ධර්මයන් ගැන සඳහන් කරලා තියෙන්නේ ප්‍රකීර්ණ චෛතසිකයන්. කපටි යාළුවෙක් කියන්නේ කුසලයේ වෙලාවකට යදෙනවා, අකුසලයේ වෙලාවකට යදෙනවා. අපි ඒ ගන්න තැන අනුවට යදෙනවා. මොනවද මේවා? විතක්ක, ਵਿਚාර, අදිමෝක්ඛ, වීරය,
ප්‍රීතිය සහ ඡන්දය කියන ඡන්දය කියන එක කියනකොට දැනෙනවා ඡන්දය අපිට දැනෙනවා කැමැත්ත මේකට තියෙන අහවල් දෙයට තියෙන කැමැත්ත අකුසලයටත් කැමැත්තක් තියෙන වෙලාවකට කුසලයටත් කැමැත්තක් තියෙනවා කුසලයට තියෙන කැමැත්ත කුසල ඡන්දය වෙනකොට අර අකුසල ඡන්දය වෙනවා එහෙනම් ඡන්දය කියනක පොදුවේ මේ දෙපැත්තටම යෙදලා තියෙනවා ඒකින්ද මේවා අපිට හරිම දැක්මකින් කටයුතු කරොත් ඉතාමත්ම ඉහළ තැනකට අපිට මේක අරගෙන යන්න පුළුවන්කම තියෙනවා අවශ්‍ය කරන කඩයිමකට. ඉතින් ඒකින්ද අපි බොහෝමයක් කල්පනා කරලා අපේ වැඩ කටයුතු ටික සම්පාදනය කරගන්න ඕනේ. මේවා අයින් කරන්න නැතු ඊළඟට බලන්න අකුසල ඊට පස්සේ අනිත් චෛතසික ධර්මයන් ටික ගත්තාම එතකොට අපි තේරුම් ගන්න ඕන මේ ඉතිරි චෛතසිකයන් ගත්තාම ඒ ටික කොටස් වලට බෙදෙනවා. දැන් ඔය අතන අපි 7ක් කිව්වා ඊට පස්සේ 6ක් කිව්වා 13ක් මේවා මේ ගණන් හදනකොට එපා වෙනවා සමහර වෙලාවට. ඒකින්ද ඔය ගණන් මතක තියාගන්න ඕනේ නැහැ. තේරුම් ටික ඉස්සෙල්ලා මතක තියාගෙන ඒ තේරුම් හොයාගෙන යන්න ඉස්සෙල්ලා සංකල්ප හදාගන්න. හරිද මේ අපිට උරුම වෙලා තියෙන මේ දේ පිළිබඳව සංකල්ප හදාගන්න. සංකල්ප හදාගන්නකොට පසුව ඒ සංකල්පත් එක්ක අර ගණන් මතක තියාගත්තා කියලා කිසි වැඩක් නැහැ මේ සර්වචිත්ත සාධාරණ 7යි ඕනේ මතක තියාගන්න. නමුත් ඒත් එක්ක සංකල්ප ටික හැදුනොත් ඒ ගණන් ටික නිකම්ම මතක හිටිනවා. අච්චරයි මෙච්චරයි කියලා මතක තියාගත්තා කියලා නම් වැඩක් නැහැ. මතක හිටින තත්ත්වයටපත් වෙනවා. චෛතසිකයන් 52න් ওই විදිහට 7ක් සර්වචිත්ත සාධාරණ වෙනවා 6ක් ප්‍රකීර්ණක චෛතසික වෙනවා. ඊළඟට අකුසල චෛතසිකයන් වෙන් කරලා තියෙනවා 14කට. ඒ ගැන අපි ඊයේ දවසේ බොහෝ වශයෙන් සාකච්ඡා කරා. ඒකින්ද ලොකුට කතා කරන්න නැහැ. විශේෂයෙන්ම හැම හිතක් එක්කම එන අකුසල 4 ඕකනම් මහා පුදුම උරුමයක් අපිට ලැබිච්ච. ඇයි හැම වෙලේකම අකුසලයක් આવත් මේ 4 තියෙනවා මෝහය, අහිරිකය, අනුතප්පය, උද්ධච්චය කියලා. ඒවට කියන්නේ අකුසල සාධාරණ 4ක්. හැම අකුසලයකටම සාධාරණයි. ඒකට කියන්නේ මෝහ චතුස්කය කියලා. ඊළඟට ලෝභය සහ ditthිය මාන්නය කියලා කියන ලෝභ ත්‍රිකය කියන චෛතසික 3. ඊට පස්සේ දේශයත් එක්ක එකට සඳහන් කරලා තියෙන දේශය, ඊර්ෂ්‍යාව, මසුරුකම සහ කුක්කුච්චය කියලා කියන දෝෂ චතුස්කය කියන 4. එතකොට 11ක්. ඊළඟට තීනය, මිද්දේ සහ විචිකිච්ඡාව කියලා ගත්තාම අකුසල රාශිය කියලායි සඳහන් කරලා තියෙන්නේ. ඉතින් මේ තමයි මේ චෛතසික ධර්මයන්. හරිද? ඊළඟට කුසල චෛතසිකයන් වලට කියන සෝබන රාශිය කියලා 25ක් විදිහට සද්දා, සිහිය, හිරි, ඔත්තප්ප, අලෝභ, අද්වේෂ. අර ඉස්සලා කිව්ව අකුසල වලටම ප්‍රතිවිරුද්ධ කුසලයන් ඒ. හරිද? ඊළඟට తත්‍ර මජ්ජතා, කාය පස්සද්දි, චිත්ත පස්සද්දි, කාය ලහුතා, චිත්ත ලහුතා, කාය මුදුතා, චිත්ත මුදුතා මේ විදිහට තියෙනවා 19ක් සෝබන සාධාරණ චෛතසික. හැම කුසලයක් එක්කම සකස් වෙන සාධාරණ චෛතසිකයක්. ඊළඟට අපි ඔය ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා සඳහන් කරන සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව විදිහට තියෙන ඒවට කියනවා විරති චෛතසිකයන් කියලා. ඊළඟට කරුණා, මුදිතා, ප්‍රඥා කියලා වෙන් කරලා තියෙනවා. ඉතින් මේ විදිහට චෛතසික ධර්මයන්. හරිද? මේ විදිහට මේ චෛතසික ධර්මයන් ඒ කෘත්‍යයන් අනුව වෙන් කරලා තියෙනවා. දැන් මට මේ කෙටියෙන් මතක් කරන්න තියෙන්නේ ඉතිරි කෙටි කාලයේදී මෙන්න මේවා හරියට මෙන්න මේ වගේ. හරිද? හිතක් කියලා කියන්නේ සමාගමක් වගේ. ඒ සමාගම හදන්න අපි තුන් පාසලේ කියලා. පාසලේ යම්කිසි සමිතියක් හදන්නේ ළමයි කට්ටියක් එකතු කරලා. එතකොට එක ළමයි ටිකක් එකතු කරලා ක්‍රීඩා සමිතියක් හදලා තියෙනවා. තව ළමයි ටිකක් එකතු කරලා අපි සාහිත්‍ය සමිතියක් තියෙනවා, සිංහල සමිතියක් තියෙනවා, ඉංග්‍රීසි සමිතියක් තියෙනවා, මොනවා හරි සමිති සමාගම් වගේක් තියෙනවා. මේ තියෙන සමිති සමාගම් වලට එක ළමයි බලන්න ක්‍රීඩා සමිතියේ ඉන්න අය සාහිත්‍ය සමිතියේ ඉන්නත් පුළුවන්. අනිත් එකේ ඉන්න පුළුවන්. දක්ෂලා ගුරුවරයෙක් ඉතාලම හොඳට පාසල ගැන දන්න ගුරුවරයෙක් ළමයි ටික ගැන දන්නවා. ඔක්කොම ළමයින් අඳුරනවා. ඒ විතරක් නෙවෙයි හොඳට ආශ්‍රය කරලා තියෙනවා නම් එයා දන්නවා මේ ළමයින්ගෙන් ක්‍රීඩා සමිතියේ ඉන්නේ කොයි ළමයිද? සාහිත්‍ය සමිතියේ ඉන්නේ කොයි ළමයිද? ආගමික කටයුතු පිළිබඳ සමිතියේ ඉන්නේ කොයි ළමයිද? එහෙමත් දන්නවා. ඒවා මිශ්‍ර වෙලා ඉන්න හැටිත් දන්නවා. ඒ කට්ටිය එකතු වෙලා මේ සමිතිය හැදිලා තිනවා. අන්න ඒ වගේ ඔය සිත් 89ම නැත්තම් 121ම ගත්තාම
ඒ සිත් හැදෙන්ඩ මිශ්‍ර වෙන චෛතසිකයන් මොනවද කියලා අභිධර්මය ආසයෙන් අපිට දැනගන්න පුළුවන්. ඒ චෛතසිකයන් මිශ්‍ර වෙලා හේතු වෙලා තමයි මේ සිත් පහළ වෙන්නේ කියලා මේ කාගේ ගැනද මේ විශ්ලේෂණය මගේ ක්‍රියාකාරිත්වය ගැනයි මේ විශ්ලේෂණය. කාගේ ගැනද මේ විශ්ලේෂණය මගේ ක්‍රියාකාරිත්වය ගැනයි මේ විශ්ලේෂණය. ඒක හින්දා ඔන්න අපිට මේක හොඳට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. හරි එන්න ඒක දැනුනොත් ඒක තේරුම් ගැනීමේදී තමයි අපිට සිත් ටික ගැන අර ළමයි ටික ගැන දැනගන්න ඕනේ සමිති ටික ගැන දැනගන්න ඕනේ. එහෙනම් චෛතසිකයන් ටික ගැන දැනගන්න ඕනේ සිත් ගැන දැනගන්න ඕනේ. ඉතින් ඒ ටික දැනගෙන මේවා මිශ්‍ර වෙන ආකාරය දැනගන්න අපි ඒක පිළිබඳව නිබඳව ඒක ආශ්‍රය කරමින් කටයුතු කරොත් මේ ටික දැනගත්තොත් ඇයි මේවා දැනගන්න කියලා කෙනෙක් හිතයි. මේ අංක ගණිතය මෙතෙන්ට ඕනේ අංක ගැන ඕනේ නැහැ. නමුත් මෙන්න මේ මිශ්‍රවීම ගැන දැනගැනීමේ තියෙන වටිනාකම ඇයි? ඔය වැඩේ කරන්නේ කවුද? කරන්නෙක් නැහැ. කරවන්නේ කවුද? කරවන්නෙක් නැහැ. ඔය හේතු සහගතව මේ සිත් සකස් වීම එහෙනම් අනිත්‍ය ස්වභාවය එතන විද්‍යමාන වෙනවා. අපිට මතුවලා පේනවා. මේක අධ්‍යයනය කරන කෙනෙකුට තේරෙනවා මෙතන අනිත්‍ය ලක්ෂණය. ඒක දන්නේම නැතුව අපිට පේන්න පටන් ගන්නවා. ඊළඟට මේක මට නවත්තන්න බෑ. මේ චෛතසිකයන්ගේ එකතුව වුණ ගම මොකද වෙන්නේ? මේ හිත පහළ වෙනවා. ඒක මට නවත්තන්න බෑ. අනාත්ම ලක්ෂණය ප්‍රකට වෙනවා. එතකොට ඒත් එක්කම මේවා මගේ පාලනයකින් තොරව සිද්ධ වෙන ක්‍රියාකාරීත්වයක් මේ වගේ ස්වභාවයන් දැනෙනකොට දුක්ඛ ලක්ෂණය ප්‍රකට වෙනවා. ඉතින් ත්‍රිලක්ෂණය ප්‍රකට කරගන්න වගේම තමන්ව කඩලා බිඳලා අජ්ජත්තික කියන කොටස සුණු විසුණු වෙලා යන්න චිත්ත චෛතසික රූප කියන ටිකේ මේ යථාභූත ස්වરૂපය තේරුම් ගන්නකොට මමත්වය නැති වෙන්න විශාල හේතුවක් වෙනවා. ඉතින් තව බොහෝ දේවල් මේ පිළිබඳව සාකච්ඡා කරන්න පුළුවන්. ඒකද අභිධර්මය අපිට ලැබිච්ච මහා උරුමයක්. අභිධර්මය කියලා කියන්නේ අපිට ලැබිච්ච මහා උරුමයක්. ඒකයි අපි අද උරුමය වැඩසටහනත් එක්ක අභිධර්මයේ තියෙන වටිනාකම ගැන සාකච්ඡා කරේ පින්වත්නි. ඒක අත්‍යවශ්‍ය කාරණාවක් හින්දා. ඒක අපේ ජීවිතයට අත්‍යවශ්‍ය කාරණාවක් හින්දා ඒකින්ද අපි අපේ ජීවිතය සකස් කරගන්න මේ ධර්මය උරුම කරගත්තොත් තමයි අනිත්‍යයට උරුම කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ සඳහා ශක්තිය ධෛර්යය වීරය අධිෂ්ඨානය වාසනාව ප්‍රඥාව හැමදෙනාටම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද දවසේ නිවසේ ඉඳලා ධර්මය ශ්‍රවණය කරපු පින්වන්ත අයට යම් අදහසක් අභිධර්මය ගැන ඇති වෙන්න ඇති ජීවිතය ගැන ඇති වෙන්න ඇති ඒ අනුව ජීවිතය සංවර කරගන්න වාරයක් ගානේ අපිට මේ ධර්මය නිවසට අරගෙන උදව් උපකාර කරපු විශේෂයෙන්ම ජයමග රූපවාහිනී කාර්ය මණ්ඩලයටත් ඒ වගේම අපිට උදව් උපකාර කරන කල්යාණ මිත්‍ර දායකත්වය ලබා දෙන පින්වන්ත පිරිසටත් අපි ප්‍රාර්ථනා කරමු සසර වසන තාක්වල් පාප මිත්‍රයෙක්ගේ ඇසුරකටපත් නොවන්නට සංසාරික ජීවිතේ කල්යාණ මිත්‍ර සම්පත්තිය නිබඳව නිරතුරුව ලබන්නට අවසානයේදී සියලු අවබෝධය ඇතිවන්නට මේ ධර්ම දානමය පුණ්‍ය කර්මය හේතුවක්ම වේවා කියලා ඒ අය වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරමු. ඉතින් අද දවසේ කල්යාණ මිත්‍ර දායකත්වය ලබා ගන්නේ පිළිමතලාව ඩී.බී. විජේතුංග මාවතේ නම්බර 9 ලිපිනේ පදිංචි අනුර ගල්ලෑල්ල මහතා කුමුදිනී ගල්ලෑල්ල මහත්මිය කියන දෙපළ විසින් පුණ්‍ය අනුමෝදනා විදිහට සඳහන් කරලා තියෙන මිය පරලෝ යන්නට යෙදුන ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. දැනට ජීවත්ව සිටින දෙමාපියන් ඇතුළු සියලු ඥාතීන්ට නිදුක් නිරෝගී සුව පිණිස මේ පින හේතු වාසනා වේවා. අප සියලු දෙනාට උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ වීම පිණිස හේතු වේවා. ලක්වැසි ලෝවැසි සියලු දෙනාටම උතුම් ධර්ම අවබෝධය සඳහාම මේ සියලු පුණ්‍ය ශක්තියින් හේතු වේවා කියන අරමුණෙන් ඔබ අප හැම දෙනා කෙරෙහි කරුණාවෙන් මේ කටයුතු සම්පාදනය කරන්නේ අනුර ගල්ලෑල්ල මහතා කුමුදිනී ගල්ලෑල්ල මහත්මිය කියන දෙපළ. ඉතින් ඒ අය වෙනුවෙන් සුජීවත්ව වාසය කරන හැම දිනාටම නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා කියලා අපිත් ප්‍රාර්ථනා කරමු. මේ පරලෝකීය සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. විශේෂයෙන්ම සුජීවත්ව වාසය කරන දෙමාපියන්ට දීර්ඝායුෂ වේවා. ධර්මාබෝධය සඳහාම බොහෝ කාලයක් වැජබෙන්නට වාසනාව ලැබේවා. මේ පින හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය පිණිසම මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම තෙරුවන් සරණයි.